समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचमे भिक्खवे पदानि अंगानि कतमे पंच इद भिक्खवे भिक्खु सद्दो होते सन्दहति तथागतस्स बोधिं अपंपाभादो होते अपंपातंको समवेपाकिनिया गहनिया समन्नागतो नातिसेताय नाचुन्हाय पदानाय मज्जिमाय पदानक्कमाय असटो होति अमायावी यथा भूतं अत्तानं आविकत्ता सत्तरिवा विඤ्ඤूसुवा सब्रह्मचारीषु आरद्ध विरियो विहरति अकुशलानां धम्मानां पहानाय कुशलानां धम्मानां उपसंपदाय थामवादल्ह परक्खमो अनिक्कित धुरो कुशलेषु धम्मेषु पञ्चवाहोति उदयत् गामिनिया पञ्चाय समन्नागतो अरियाय निवेदिकाय सम्मा दुःखक्कय गामिनियाति श्रद्धावंत पिन्नुतुनी පින්වත් සියලු දෙනාම දැන් සූදානම්ව බලාපොරොත්තු වන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ සද්ධර්මය තමන් ශ්‍රවණය කිරීමටත් තමන් ශ්‍රවණය කරන මේ දේශනාව ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ රත්නා ප්‍රේමලතා සුරේන්ද්‍ර මහත්මිය සහ පින්වත් ටී.ඒ. පුණ්‍යවතී මහත්මිය කියන සදැහැති පින්වන්ත දෙපළ විසින්. ඒ පින්වන්ත දෙපළාද මේ මුළු ලෝකයටම සියලු දානයන් අතර අග්‍රතර වූ ධර්ම දානයෙන් සංග්‍රහ කරන වෙලාවයි සත්කාර කරන වෙලාවයි. පින්වත්නි අපි
සියලු පුණ්‍යානුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී පමණක් කරමු. දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටමත් සුවසේම ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් දේශනාව ශ්‍රවණය කරමු. පින්වත්නි, අද මේ දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ ධර්මකාරණාවන් 5ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටසට කියනවා පංචක නිපාතය කියලා. ඒ පංචක නිපාතයේ නීවරණ වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ නීවරණ වර්ගයේ සඳහන් වන පධානි අංග කියන සූත්‍ර දේශනාව තමයි අද මේ දේශනාවට මාතෘකා කළේ. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ නීවරණ වර්ගයේ පධානි අංග කියන සූත්‍රයයි දේශනා කරන්නේ. පින්වත්නි, පධානි අංග කියන එකේ තේරුම මොකද්ද? දැන් අපි කියනවා ශරීරාංග කියලා. ශරීරාංග කියලා කිව්වම හිස ශරීරාංගයක්. ඊළඟට දෙකන් ශරීරාංග. ඊළඟට අත් දෙක ශරීරාංගයක්. අන්න ඒ වගේ තමයි ඒ සියල්ලෙන් එකතු වුණාම තමයි පරිපූර්ණ ශරීරයක් බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ පධානි අංග කියලා කියන්නේ වීරය පිණිස අංගවන දේවල් කියලයි. ප්‍රධාන වීරය පිණිස අංගවන දේවල්. පින්වත්නි, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්, ධර්මයේ සරණ යනවා නම්, සංඝ රත්නයේ සරණ යනවා නම්, මේ ශාසන ප්‍රතිපදාවට යමෙක් පිවිසෙනවා නම්, ඒ පිවිසෙන සියල්ලෝම ඒ පිවිසෙන්නේ සුළුපටු අරමුණකින්, පරමාර්ථයකින් නෙවෙයි. ඊ타ත්ම සුවිශාල අරමුණකින් තමයි පින්වත්නි මේ ශාසන ප්‍රතිපදාව යමෙක් සරණ කරගන්නේ. බුදුන් සරණ යන්නේ ඒකයි, ධර්මයේ සරණ යන්නේ ඒකයි. මොකක්ද මේ සුළුපටු නොවන සුවිසල් අරමුණ? ඒ තමයි පින්වත්නි දුකෙන් අත මිදීම. මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මතයි. බුදුහාඳුරු දේශනා කළා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මහණෙනි, මේ ලෝකය දුක මත පිහිටලා තියෙන එකක්. ඒ දුක මත පිහිටලා තියෙන ලෝකයට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ දුකෙන් අත මිදීම බලාපොරොත්තුවෙන් තමයි පින්වත්නි යමෙක් බුදුන් සරණ යන්නේ, ධර්මයේ සරණ යන්නේ, සංඝ රත්නයේ සරණ යන්නේ. එතකොට ඒ දුකෙන් අත මිදීම නිකම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි පින්වත්නි. දැන් දේශනාවේ ඔබ කවුරුත් අහලා තිනවා ආලවක සූත්‍රය. මේ ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහන විමසන ප්‍රශ්න අතර එකක්. කතංසු දුක්ඛං අච්ඡේති. කොහොමද මේ දුක නැති කරගන්න පුළුවන්? කොහොමද මේ දුකෙන් මිදෙන්න පුළුවන්? කොහොමද මේ දුක නැති කරගෙන යන්න පුළුවන් කියලා. එදා බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර තමයි විරියේන දුක්ඛං අච්ඡේති. වීරයෙන් දුක
නැති කරගන්න පුළුවන්. වීරයෙන් දුකින් මිදෙන්න පුළුවන්. එහෙනම් මේ ශාසනයේ යමෙක් දුක් කෙලවර කරගන්නවා නම් බුදුන් සරණ යන්නේ, දහම් සරණ යන්නේ, සංඝුන් සරණ යන්නේ මේ ශාසන ප්‍රතිපදාව පිළි අරගෙන මේ ශාසන ප්‍රතිපදාවට බැහැගන්නේ දුකින් මිදීම පිණිසයි. හැබැයි ඒ දුකින් නිදහස් වෙන්නේ වීරවන්ත ශ්‍රාවකෙක්මයි. වීරවන්ත ශ්‍රාවකෙක්මයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා වීරවන්ත ශ්‍රාවකයෙකුට තමයි පින්වත්නි මේ ශාසනයේ උත්තමාර්ථයන් සඵල කරගන්න පුළුවන් වෙන්නේ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ අග්‍ර ඵලය ලබන්නේ උතුම් ඵල ධර්මයෝ සාක්ෂාත් කරන්නේ පින්වත්නි අරඹන ලද වීරයක් ඇති ශ්‍රාවකයාමයි, කුසීතෙක් නෙවෙයි. ඒ නිසා වීරය කියන එක නැති ශ්‍රාවකයෙකුට මේ ශාසනය ඉදිරියට ඉතිරි කොටස කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම පින්වත්නි ඒ නිසා වීරවන්ත ශ්‍රාවකයෙක් වෙන්න. අර්ථය ලැබෙන තුරාම වීරිය අත්හරින්න එපා. වාය මේ තේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා. යම් වෙලාවක නම් අර්ථ සිද්ධ වෙන්නේ, යම් වෙලාවක නම් ඵලය උපදින්නේ, යම් වෙලාවක නම් අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කරන්නේ, ඒ අර්ථය සිද්ධ වෙනකන්, අරමුණ සාක්ෂාත් වෙනකන් වෑයම නම් අත්හරින්න එපා. වීරය නම් අත්හරින්න එපා. පින්වත්නි මේ ශාසනයේ ගිහි ජීවිතේ හැරදාලා මේ ශාසන ප්‍රතිපදාවට එන ශ්‍රද්ධාවන්ත භික්ෂුවක්, ඒ ශ්‍රද්ධාවන්ත භික්ෂුව පින්වත්නි එන්නේ දුක් කෙලවර කිරීමේ, දුක් නැති කර ගැනීමේ අදහසකින්. ඒක නිසානේ පැවිදි වෙන දවසේම පින්වත්නි කසාවත එහෙමත් නැත්නම් උවමනා සිවුරු පිරිකර මහා සංඝරත්නය අතට දීලා වැඳලා ආරාධනාවක් කරනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්භාජේතමං භන්තේ අනුකම්පං උපාදාය. ස්වාමීනි මට අනුකම්පාව උපද්දවලා සියලු දුක් නැති කරගන්න, මට නිවන සාක්ෂාත් කරගන්න මේ කසාව තරගෙන මට උතුම් පැවිද්ද දෙන්න කියලයි පින්වත්නි මහා සංඝරත්නය ඉදිරියේ ඉල්ලන්නේ. එතකොට ඒ පැවිද්දට එන ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා ඒ දුක් කෙලවර කිරීම පිණිස මහත් වූ පරිත්‍යාගයක් කරලා ඉන්නේ. මහත් වූ පරිත්‍යාගයක් කරලා අප්පංවා ඥාති පරිවට්ටම් පහය. තමන්ගේ කියලා ඉන්නේ එක්කෙනයි දෙන්නයි නම් ඒ එක්කෙනා දෙන්නත් අතෑරලා එපැයි පැවිද්දට එන්න. මහන්තංවා ඥාති පරිවට්ටම් පහය. මහත් වූ ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ මහත් වූ ඥාති පිරිසත් අත්තරගෙන එපැයි පැවිද්දට එන්න. අප්පංවා භෝගක්ඛන්දම් පහය. තමන්ගේ කියලා මොනවා හරි තියෙන ටික දෙයයි නම් ඒ ටික දේ හරි අත්තරින්න එපැයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලොකු දේවල් අත්තරින්නනේ අමාරු, මහ ලොකු දේවල් අත්තරින්න නැත්තම් ඉතින් අමාරුවක් නැහෙනේ කියලා. මහා ගොඩක් තියෙන දේවල්, මහා ගොඩක් තියෙන කෙනාට ඒ තියෙන මහා ගොඩක් දේවල් එයාගේ ලෝකේ වෙනකොට එකම දෙයක් තියෙනකොට පින්වත්නි ඒ එකම දේ එයාගේ ලෝකේ වෙනකොට පින්වත්නි ඒ බැඳීම තවත් බරපතල වෙන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම වෙන්නේ එකම දේ වෙන්න පුළුවන්. එතකොට පින්වත්නි බලන්න ඒ එකම දෙයක් හරි පුංචිම පුංචි දෙයක් හරි තියෙනවා නම් ඒකත් අත්හැරලා එපැයි පින්වත්නි පැවිද්ද වෙනුවෙන් එන්න. ඒ නිසාමනේ දේශනාවේ කියන්නේ යම් කුල පුත්‍රයෙක්
තමන්ට කියලා තිබෙන්නේ උදැල්ලකුත් පස් කපන පස් අදින කූඩෙකුත් විතරයි නම් හැබැයි ඒ උදැල්ලත් පස් කපන කූඩයත් කියන දෙක කොච්චර සුළු දෙයක්ද? කොච්චර සුළු දෙයක්ද? හැබැයි කොච්චර සුළු දෙයක් වුණත් ඒ උදැල්ලත් පස් අදින කූඩයත් කියන දෙක හෝ අත්තරලා යමෙක් ගිහි ජීවිතය අත්තරලා එනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ඒ කුලපුත්‍රයාට ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා කියලා කියන්න සුදුසුයි කියනවා. මොකක් නිසාද එහෙම කියන්න සුදුසු? තමන්ට කියලා තිබිච්ච උදැල්ලයි පස් අදින කූඩෙයි හරි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අත්තරින්න හිත දැඩි කරගත්තු නිසා. ධර්මයේ කෙරෙහි මේ ධර්ම මාවත පිළි අරගෙන ඒ කාමවස්තු අතාරින්න හිත දැඩි කරගත්තු නිසා. ඒ නිසා අඩුම තරමේ තමන්ට කියලා තිබුණු එකම දේ උනත් අත්හැරලා එනවනම් ශාසනයට ඒ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් කියලා බුදුහාඳුර දේශනා කරේ. එතකොට මහන්තංවා භෝගක්ඛන්දම් පහය. සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් මහා විශාල ධන ධාන්‍ය ආදී දේවල්. සෝපාක මහ දේවල් තිබුණු කෙනෙක් නෙවෙයි. සුනීත කියන්නේ මහ දේවල් තිබුණු කෙනෙක් නෙවෙයි. හැබැයි පිප්පලි මානවකයා ඒ කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම. පිප්පලි මානවකයා කියන පින්වත්නි මහත් වූ භෝගස්කන්ධයන් අත්හැරලා පින්වත්නි නික්මිච්ච උත්තමයෙක්. මහන්තං මා භෝගක්ඛන්දම් පහය. ඒ මහත් වූ භෝගස්කන්ධේ පවා අත්හැරලයි පින්වත්නි මේ පැවිද්දට ඉන්නේ. මොකකටද? දුක් කෙලවර කර ගැනීම පිණිසයි. දුකින් මිදීම පිණිසයි. ඒ ආපු ශ්‍රාවකයාට පින්වත්නි ඒ දුක කෙලවර කර ගැනීමට වීරය තිබිය යුතුමයි. මොකද මේ ශාසනයේ ඵල ලබන්නේ අරඹන ලද්ධා වූ වීරයක් ඇති ශ්‍රාවකෙක් මිසක කුසීතෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්නි කොච්චරනම් වීරය කළ උත්තමයේද? කොච්චර වීරය කළ උත්තමයේද? තමන් වහන්සේගේ අතට පත්වෙච්ච නිර්වාණය අත්හැරලා ලෝක සත්වයාද දුකෙන් මුදන්න ඕනේ කියලා පින්වත්නි එදා තීරණය කරලා මොන තරම්නම් පින්වත්නි වීරිය සම්පූර්ණ කළාද? මොන තරම් වීරිය සම්පූර්ණ කළාද? බලන්නකො පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ එදා පින්වත්නි සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ ලෙස මහා බිනිෂ්ක්‍රමණය කරලා පින්වත්නි ඇවිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළානේ. ඒ දුෂ්කර ක්‍රියාවෙන් බුදු වුණා නෙමෙයි. නමුත් පින්වත්නි මේ දුෂ්කර ක්‍රියාව මොන තරම්නම් වීරිය කරපු ක්‍රමයක්ද? එදා සමාජයේ සමාජ මතයක් තිබ්බා හිතාමතා දුක් දුන්නම දුක් විඳපුවාම දුක කෙලවර වෙනවා කියලා. ඉතින් උන්වහන්සේ කොච්චරනම් දුෂ්කර ක්‍රියා කළාද පින්නත් මේ තොරතුරු තියෙනවා සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද කියන සූත්‍රයේ. උන්වහන්සේ බුදු බව පතාගෙන සත්‍ය අවබෝධයේ පතාගෙන පින්නත් කළ දුෂ්කර ක්‍රියාව ගැන. පින්වත්නි දේශනාවේ කියනවා වෘක්ෂ මූලයේ ඉන්නකොට පින්වත්නි තමන් බත් පිඩෙන් පිඩ අඩු කරන්න ගත්තා. බත් 10ක් ගත්තා නම් ඊළඟ දවසේ බත් පිඩු 9යි. ඊළඟ දවසේ බත් පිඩු 8යි. ඊළඟ දවසේ බත් පිඩු 7යි. මේ විදිහට පින්වත්නි ශරීරයට ආහාර දෙන එක නතර කළා.
ඊළඟට වෘක්ෂ මූලයේ ඉන්නකොට ඒ අතේ දුරට වැටෙන පළපත්‍ර පමණක් ආහාරයට අරගෙන ජීවත් වුණා. බුදුහාමුදුරුවෝම දේශනා කළා මහණෙනි ඒ සමයෙහි මගේ ශරීරය අතිශයින්ම කෘෂ වුණා. අතිශයින්ම කෘෂ වුණා. මේ සම ශරීරයේ පිරිමදිනකොට මුල් කුණු වෙච්ච ලෝම හැලෙන්න පටන් ගත්තා. හරියට කුස අත ගන්නකොට අහුවෙන්නේ කොඳු නහරටිය. නෙත් දෙක පේන්න තිබ්බේ ගැඹුරු දියක ගැඹුරු දියවිලක ගැඹුරේ පෙනෙන තාරකාවක ඡායාව වගේ කියනවා. මල මූත්‍ර කරන්න හරි නැගිටලා යනකොට ඒ මත්තෙම මහණෙනි මම ඇදගෙන වැටුණා කියනවා. මහණෙනි ඒ සමයේහි එක දවසකට මම එකම එක තල ඇටයක් වළඳලා හිටපු දවස් තියෙනවා කියනවා. බුදුහාරම දේශනා කරනවා මහණෙනි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඒ කාන්තෙන් ඒ කාලේ තල ඇට ලොකු ඇති කියලා. මොකද එක දවසකටම එක තල ඇටයක් වළඳලා හිටියා කියනවා නම් එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ මුළු ඒ කාලේ තිබිච්ච තල ඇට මීට වඩා ප්‍රමාණයෙන් විශාල ඇති කියලා. නෑ මහණෙනි ඒක එහෙම නෙමෙයි. එදත් තල ඇට අද ප්‍රමාණමයි කිව්වා. මහණෙනි මම එදා මුළු දවසටම එකම එක මුං ඇටයක් වළඳලා හිටියයි කිව්වා. එකම එක මුං ඇටයක් වළඳලා හිටියා. මහණෙනි කෙනෙකුට හිතෙන්න පුළුවන් එදා ඒ මුං ඇට එහෙනම් මීට වඩා ප්‍රමාණයෙන් වෙනස් කියලා. මීට වඩා විශාලයි කියලා. මහණෙනි එදත් මුං ඇට අද ප්‍රමාණමයි කිව්වා. පින්වත්නි ඒ දුෂ්කර ක්‍රියා කරන සමයේ එහෙනම් මොන තරම්නම් වීරයක් කරන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි පින්වත්නි ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත්වනදා සුජාතාව දුන්න කිරිපිඩු දානේ වළඳලා පින්වතුනේ මහ බෝධිසත්වයන් වහන්සේ එදා ඇසතු බෝමුලට ඇවිල්ලා පින්වතුනේ වැඩ හිටියේ කොහොමද? ඉතින් සම්මස්ලේ නහර ඉතිරි වුණොත් ඉතිරි වුණදෙන් වියලී ගියොත් වියලී ගියදෙන් ඒ බුදු වී මිසනම් මන් නැගිටින්නේ කියලයි. කොච්චර වීරයක් තියෙන්න ඕනද මෙහෙම පින්වත්නි වැඩ හිඳගන්න සම්මස්ලේ නහර ඉතිරි වුණොත් ඉතිරි ගියදින් වියලී ගියොත් වියලී ගියදෙන් හැබැයි බුදු වෙලා මිසක නම් නැගිටින්නේ නැහැ. එතකොට මේ ලෝකේ අපේ කොච්චර අය ඉන්නවද පින්වත්නි එක බත් වේලක් නිසා මේ ශාසනයක් මග හැරව ගන්න. එක බත් වේලක් නිසා සම්මා සම්බුද්ධ ශාසනයක සම්මා සම්බුද්ධ දේශනයක් අහිමි කරගන්න අතහැර ගන්න අය කොච්චර ලෝකේ ඉන්නවද? සමහර විට කෙනෙක් කියයි ඉතින් මොනවා කරන්නත් කාලා ඉන්න එපයි කියලා. පින්වත්නි අපි දැන් ජීවිත කාලේ මෙච්චර කල් බත් කෑවා. හැබැයි ඇහුවොත් එහෙම කරගත්තේ මොනවද කියලා බත් කාපු හුඟක් අය මොනවා කරන්නත් කාලා ඉන්න එපයි කියලා කාපු බොහෝ දෙනෙක් අන්තිමේදී කරගත්තු දෙයක් බලපුවම කරගත්තු දෙයක් නැහැ. හැබැයි යාලා කිව්වේ කොහොමද? ඉතින් මොනවා කරන්නත් කාලා ඉන්න එපයි කියලා. නමුත් එහෙම කියන අය බලපුවාම කාලා තියෙනවා හැබැයි කරගත්තු දෙයක් නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියන්නේ වීර කළ ශාස්ත්‍රඥ වහන්සේ නමක්. ඊළඟට මේ ශාසනයේ හිටපු මහ සියලු කෙලෙසුන් අසපු උත්තමයෝ බලන්නකෝ. චක්කුපාල මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ දෙනෙත අන්ධ වෙනකම්ම පින්වත්නි වීරිය කළා. පෙර කර්මයක් මෙතෙන්දී මුල් වුණා. එසේ උවත් පින්වතුනේ තමන්ගේ දෙනෙත අන්ධ වෙනකම්ම පින්වත්නි බවුන් වඩන්ඩ මේ හාමුදුරුවන්ට කොච්චරනම් වීරියක් තියෙන්න ඕනද? එතකොට උන්වහන්සේ දෙනෙත රැක ගන්න බැලුවේ නැහැ. උන්වහන්සේ බැලුවේ නිවන අවබෝධ කරගන්න. ඇයි? මෙහෙම හරි නිවන අවබෝධ කළේ නැත්තම් මේ වගේම දෙනතක් අන්ධ වෙන්න හරි දුර්වර්ණ වෙන්න හරි මොන විදිහකට හරි ලබන එක නවතින්නේ නැහැ පින්වත්නි.
එතකොට හොඳට බලන්න එහෙනම් එදා උතුමන් වහන්සේලා පින්වත්නි නිවන වෙනුවෙන් තමන්ගේ දෙනත ගැන නොහිතා වීරිය කරනකොට කවුරු හරි කියනවා නම් මොනව කරන්නත් කාලා ඉන්න එපා කියලා පින්වත්නි ඒ ශ්‍රාවකයා කවද්ද මේ දුක් කෙලවර කරගන්නේ? මේ කියන්නේ මේක නොකා කරගන්න පුළුවන් කියන එක නෙවෙයි. නමුත් අපි වීරිය කිරීම අතින් පින්වත්නි ඇතමෙක් බොහෝ විට දුර්වලයි. ඒ නිසා ඒ එක නමක් විතරයි. ඊළඟට බලන්න මහා සිව කියලා හාමුදුරුවෝ නමක් හිටියා. උන්වහන්සේ අවුරුදු 31ක් පින්වත්නි තමන්ගේ දෙපයවත් හොදන්නේ නැතිව කකුල් පුපුරලා ලේ ගලනකම් පින්වත්නි උන්වහන්සේ වීරිය කළා. අවුරුදු 31ක්. එතකොට බලන්න මෙතන තව දෙයක්. සමහර අය වීරිය ආරම්භ කරලා පින්වත්නි වාරයක් කරනවා, දෙවාරයක් කරනවා, තුන් වාරයක් කරනවා, 10 20 වාරයක් කරනවා. එතනදී එහෙනම් මේක වැඩක් නැහැ කියලා අතහැරලා දානවා. ඇයි අර වීරිය බලවත් වෙලා නැති නිසා. හැබැයි මහා සිව හාමුදුරුවෝ එක අරමුණක් වෙනුවෙන් අවුරුදු 31ක් වීරිය කළා. එක අරමුණක් වෙනුවෙන් අවුරුදු 31ක් වීරිය කළා. පින්වත්නි වීරවන්ත ශ්‍රාවකයන්ගේ ස්වභාවය ඕකයි. දැන් හොඳට හිතලා බලන්න. එතකොට මේ ශාසනයේ ඵලයක් ධර්මයක් උපද්දවන්න පුළුවන් වීරවන්ත ශ්‍රාවකයෙකුටමයි. වෙන කෙනෙකුට මේකේ ඵලයක් උපද්දවන්න බෑ. පින්වත්නි අන්න ඒ වීරය ඇතිවීම පිණිස අංග තියෙනවා 5ක්. ප්‍රධානි අංග කිව්වේ එකයි. පළවෙනිම අංගය තමයි ඉද බික්කවේ බික්කු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. මේ ශාසනයේ යම් ශ්‍රාවකෙක් අවබෝධයෙන් විශ්වාසයට පැමිණෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ භාවය. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ භාවය අදාහ ගන්නකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා නිශ්චයට පැමිණෙනවා මේ දුක් කෙලවර කරන්නයි මම බුදුන් සරණ ගියේ, මම දුක් කෙලවර කරගන්නයි ධර්මයේ සරණ ගියේ, මම දුක් කෙලවර කරගන්නයි සංඝ රත්නයේ සරණ ගියේ. එහෙමනම් ඒ තථාගතයන් වහන්සේගේ මාවතින් මයි මේ දුක කෙලවර කරගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් යුක්තව අදහා ගන්න තැනකට මේ ශ්‍රාවකයා එනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ භාවයයි සර්වඥ භාවයයි පින්වත්නි මේ ශ්‍රාවකයා අඳුන ගන්නවා. ඒ අඳුනාගත්තු නිසා ඒ ශ්‍රාවකයා දන්නවා මේ දුක නැති කරගන්න පුළුවන්, මේ දුක කෙලවර කරගන්න පුළුවන් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මාවතෙන්මයි. වෙන කිසිම ධර්මයකින් වෙන කිසිම ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ මාර්ගයකින් මේ කියන දුක නැති කරගන්න බෑ. සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒ නිසා යම් තැනකදී තථාගත ශ්‍රාවකයා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ භාවයේ සම්මා සම්බුද්ධ භාවයේ කෙරෙහි කරුණු දැන ගැනීමෙන්ම ගුණ දැන ගැනීමෙන්ම ශ්‍රද්ධාවට පැමිණෙනවා නම් ඒ පැමිණෙන පින්වතා පින්වත්නි ඒ කාන්ත කොට ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන වීරය ආරම්භ කිරීමට පටන් ගන්නවා. හැබැයි ඒ ශ්‍රද්ධාව සකස් නොවන තාක්කල්
මේ බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් පින්වත්නි වීරියක් කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ, පෙනී ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ශ්‍රද්ධාවට පැමිණුණා නම් ඒ ශ්‍රාවකයා තමන්ගේ ජීවිත ආසාව පවා අත්හැරලා මේ ධර්මයෙන්මයි මේ ශාස්ත්‍රුන් වහන්සේගෙන්මයි මේ දුක කෙලවර කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ වදාරන මාවතේ නොපමාව වීරිය කරනවා. නොපමාව වීරිය කරනවා පින්වත්නි. ඒ නිසා ශ්‍රද්ධාව යමෙකුට නැත්තම් ඔහුට වීරිය නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් පවා මේ ශාසන ප්‍රතිපදාවේ යමෙක් වීරිය කරන්නේ නැත්තම් ඒ නැති කෙනාගේ පළවෙනිම කාරණේ තමයි තවමත් ශ්‍රද්ධාව දියුණු වෙලා නැහැ. තවමත් ශ්‍රද්ධාව දියුණු වෙලා නැහැ. එහෙනම් ශ්‍රද්ධාව පින්වත්නි ඇතිවීමෙන්මයි වීරිය සම්පූර්ණ කරන්නේ. ඒ වීරිය ඇතිවීම කෙරෙහි ශ්‍රද්ධාව බලපවත්වන ප්‍රමුඛ කාරණයක්. ඊළඟ කාරණේ කියනවා පින්වත්නි වීරිය ඇතිවීම පිණිස අංගවන දේවල්. දෙවෙනි කාරණේ තමයි අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සම වේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාච්චුන්හාය මජ්ජිමාය පදානක්කමාය. ගන්න ආහාරයක් මනාව දිරවීම පිණිස පවතින ශරීරයේ අධික සීතලත් නැති අධික ඌෂණයක් නැති ශරීර ස්වභාවයෙන් යුක්තයි, ආබාධ අඩුයි, ලෙඩ දුක් අඩුයි, ගන්න ආහාරත් හොඳට දිරවනවා. එහෙම ශ්‍රාවකයෙකුට මේ වීරය ආරම්භ කරන එක, මේ වීරය කරන එක පහසුයි. පින්වත්නි යමෙක්ගේ ආහාර ප්‍රමාණය ශරීරයේ වැඩි වෙන්න ගන්න ආහාර ප්‍රමාණය වැඩි වෙන්න ඒ පුද්ගලයා පින්වත්නි කුසීත වෙනවා. ඒ පුද්ගලයා කුසීත වෙනවා. ඒ පුද්ගලයාට පින්වත්නි කුසල් අරමුණක හිත රඳවන්න බලපවත්වන්න බැරි වෙනවා. නීවරණ වලට අහු වෙන්න පටන් ගන්නවා. අනෙක් පැත්තෙන් කායික පීඩා, කායික වේදනත් ඉවසන්න පටන් ගන්නවා. පින්වත්නි කායික වේදනත් පටන් ගන්නවා. අන්න ඒ නිසා මේ ලෙඩ දුක් අඩු වෙන තරමට පින්වත්නි මේ ප්‍රතිපදාව පුරා ගන්න පහසුයි, වීරිය කරන්න පහසුයි. හැබැයි මේ හැම තප්පරයක්ම, හැම මොහොතක්ම, හැම විනාඩියක්ම අපිට මේ නිරෝගීකම් නැති කරමින් රෝගී භව ඇති කරමින් අප ඉදිරියට එනවා. පින්වත්නි යම්කිසි තැනකදී ඒ රෝගී භාවය එළඹුණාම ඒ රෝගී වෙච්ච තැනදී මේ වීරිය කරන්න අපිට පුළුවන්කමක් නැහැ. එහෙත් බොහෝ දෙනෙකුගේ වීරිය කළ හැකි, අප්‍රමාදීව කුසලය සම්පූර්ණ කරගත හැකි තරුණ විය ලෙඩ දුක් අඩු කාලය නිකම්ම පින්වත්නි දිය වෙලා යනවා කුසල් මාවත සම්පූර්ණ නොවීම. වීරිය නොකරම පින්වත්නි නිකම්ම ගෙවිලා යනවා, දිය වෙලා යනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ යම්කිසි කෙනෙක් සීලාදියක් සම්පූර්ණ කරන්න වඩාත්ම සුදුසු වයසට යනකල්, වයසට ගියාම නෙමෙයි. කිංසු යාව ජරා සාදු කියලා අහපුවාම ජරාවට පත් වෙනකන් කුමක්ද හොඳ කියලා අහපුවාම බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ තමයි පින්වත්නි මොකද්ද? සිල්වත්ව වාසය කිරීම උතුම් වයසට යනකම්.
ඒ කුසල් ප්‍රතිපදාව සුවසේ පහසුවෙන් පුරන්න පුළුවන් වෙන්නේ පින්වත්නි ලෙඩ දුක් අඩු ගන්න ආහාරයේ පහසුවෙන් දිරවන්නා වූ ඊ타ම කායික බලය තිබෙන්නා වූ වෙලාවේදී තමයි. ඒ නිසා වීරිය ඇතිවීම පිණිස අංගවන දෙවැනි කාරණේ පළවෙනි කාරණේ පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනීමෙන් ඇතිවන්නා වූ ශ්‍රද්ධාව. දෙවැනි කාරණේ කිව්වා දෙවැනි කාරණේ තමයි පින්වත්නි ලෙඩ දුක් අඩු බව. ගන්න ආහාර දිරවන බවින් යුක්ත වූ කායික මානසික සුවය. ඒ නිරෝගී සම්පන්නකම. තුන්වෙනි කාරණේ තමයි දේශනාවේ කියනවා පින්වත්නි අසටෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවීකත්වා සත්තරිවා විඤ්ඤූසුවා සබ්‍රහ්මචාරීසු. අසටෝ හෝති අමායාවී මායාකාරී වෙන්න බෑ. අසටෝ කෛරාටික වෙන්න බෑ. තමන්ගේ පවතිනා වූ යථා ස්වභාවය ඇත්ත తত্ত্বය ශාස්ත්‍රුන් වහන්සේට හෝ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිය මේ ශාසන ප්‍රතිපදාවේම ඉන්න ඒ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් අතින් හෝ ඒ කාරණේ සැලකරන්න ඕන. ඒ කුමක් සඳහාද පින්වත්නි යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අඩුපාඩු හැදිලා තියෙන්න පුළුවන්. යම් යම් අඩු ලුහුඩුකම් ජීවිතවල තියෙන්න පුළුවන්. එහෙම ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතයේ සංගවාගත යුතු යමක් අරගෙන යනවා නම් මරණය දක්වා ඒක ඒ ශ්‍රාවකයාට අනතුරු පිණිසම පවතින දෙයක්. කුමනාකාර වූ හෝ වශයෙන් යමෙක් සංගවිච්ච කර්ම අරගෙන යනවා මැරෙනකම්. පින්වත්නි එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ සංගවිච්ච කර්ම මැරෙනකම් අරන් ගියපුවාම එකක් තමයි පශ්චාත්තාපේ බහුලයි. ඒ පශ්චාත්තාපේම තමයි කුක්කුච්චය හැටියට ඊට පස්සේ වඩන සමත විදර්ශනාවට නීවරණ බවට පත් වෙලා ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා යමෙක්ගෙන් සිද්ධ වෙච්ච අඩුපාඩු හරි යම් කිසි දෝෂයක් හරි ඒක සංගවගෙන එහාට යා යුතු නැහැ. අනික් කාරණය යම් කිසි විදිහකින් ඒ සංගවත් ගත්තා වූ කර්මය මරණ මංචකයේ දක්වා රැගෙන ගියොත් එහෙම පින්වත්නි කැළතිලා අර සංගවාගෙන ආපු කර්මය මනසට නැගෙන්න හැදෙන ඉඩකඩ ඊටාම වැඩි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා කෛරාටික නොවි කපටි නොවි තමන් ළඟ තිබෙන්නා වූ ඇත්ත తত্ত্বය එක්ක ශාස්ත්‍රුන් වහන්සේට හරි එක්ක මේ ශාසනයේ ඉන්න සත්පුරුෂ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට හරි ප්‍රකට කරන්න කියලා. ඒ ප්‍රකට කිරීමෙන් තමන්ගේ හිත නිදහස් කරගන්නවා. දැන් තමන්ගේ අඩුපාඩුවක් දෝෂයක් තියෙනවා නම් බරපතල රාගයක් ද්වේෂයක් හිතට උපදිනවා නම් මේ කාරණය පින්වත්නි පුද්ගලයෙක් සාමාන්‍ය ලෝකයේ පුද්ගලයෙක් විශ්වාසයි නම් එක්ක තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. පින්වත්නි තමන්ගේ ජීවිතයේ යමක් තැවෙන දේවල් තියෙනවා නම් ඒවා ඊට සිහි කිරීමෙන් ඒවා ඒ
නුවණැත්තෙකුට සිහි කිරීමෙන් පින්වත්නි ඒ නුවණැත්තා හැම වෙලාවෙදීම ඊට සාවධාන වෙලා ඒ වැරදි වලින් හිත මුදාගෙන අදිෂ්ඨාන කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය අනුකම්පාව අනුග්‍රහය මඟ පෙන්වීම කරනවා. හැබැයි යම් කිසි කෙනෙකුට ඒ මිනිස්සෙක් අතින් වෙනත් පුද්ගලයෙකු අතින් කියන එක ඒ තරම්ම ආරක්ෂිත නැහැ, සුදුසු නැහැ කියලා හිතනවා නම් එහෙම කෙනෙකුට පින්නතුනේ මේ තමන්ගේ සිද්ධ වෙච්ච මේ කරුණු කාරණා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටම ප්‍රකාශ කරන්න පුළුවන්. මහසෑයක් වඳින තැනක හරි, මහ බෝධීන් වහන්සේ නමක් වඳින තැනක හරි, උදේ සවස බුද්ධ වන්දනාවක් කරන තැනක හරි, කොතැනකදී හරි තමන්ගෙන් සිද්ධ වෙච්ච මේ අඩුපාඩුව ප්‍රකාශ කරලා හිත නිදහස් කරගන්නවා. ඒක තමයි පින්වත්නි අර තමන්ගේ යථා තත්වය, තමන්ගේ යථා ස්වභාවය සංගවන්නේ නැතුව ප්‍රකට කරනවායි කියලා කියන්නේ. ඒක ඊටාම වැදගත් මේ ශාසනයේ. ඔබ හැම වෙලාවෙම පරිස්සම් වෙන්න, සංගවගත්තු කර්ම අරගෙන යන්න එපා ඉස්සරහට. දැන් අපි කාරණා 3ක් කතා කළා. 4 වෙනි කාරණේ තමයි පින්වත්නි ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. පින්වත්නි ආරද්ධ වීරයෙන් යුක්තව වාසය කරනෝ. ආරද්ධ වීරය ආරභත කියලා සඳහන් කළේ ඒකයි. ආරම්භ කරන ලද වීරයෙන් යුක්තව වාසය කරනෝ. කුමකටද? කාරණා 2කට. පළවෙනි කාරණය තමයි ප්‍රධාන වශයෙන් කොටස් 2කට. පළවෙනි කොටස තමයි අකුසල් ප්‍රහාණය කිරීම. ඊළඟ එක තමයි පින්වත්නි කුසල් සම්පාදනය කිරීම. එතකොට ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිසත් ඒ වගේම කුසල ධර්මයන් සම්පූර්ණ කිරීම පිණිසත් මේ දෙකටම පින්වත්නි මේ ශ්‍රාවකයාට වීරයක් පවතින්න ඕන. හැබැයි ඒ කුසලයක් ආරම්භ කරලා වඩනකොට ඒ කුසලය ආරම්භ කරන්නත් පින්වත්නි ලේසි නෑ. ඒකට වීරයක් තියෙන්න ඕන. ඒකට කියනවා ආරම්භ ධාතු කියලා. ආරම්භ ධාතු. ආරම්භ ධාතු කියන්නේ එතකොට කුසලයක් ආරම්භ කිරීම සඳහා තිබෙන්නා වූ වීරය. ආරම්භ ධාතුව. ඊළඟට පින්වත්නි ඒ කුසල ප්‍රතිපදාවක් ආරම්භ කළාම ආරම්භ කළා වූ කුසල ප්‍රතිපදාව එකම හිතක එකම විදිහට ස්වභාවයෙන් පවතිනවා කියලා ඔබට හිතන්න පුළුවන්. එහෙම හිතන්නත් බෑ. ඒ කුසල් ප්‍රතිපදාවෙම පිහිටන්නේ නැත්තේ ඇයි? ඒ ආරම්භපු කුසලයට බාධක වෙච්ච නානාවිධ අකුසල් මේ සිත තුළ උපදින්න පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන් පංච නීවරණ ධර්ම. ඒ පංච නීවරණ ධර්මයන් කාමච්ඡන්ද ව්‍යාපාද තේන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් නැවත උපදිනවා පින්වත්නි. ඒ උපදින නීවරණ ධර්මයන් දුරු කරන්න වීරයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා නික්කම ධාතුව කියලා. ඇතැම් විට කෙනෙක් පින්වත්නි පළමු අර වාරේ නීවරණ යටපත් කළා, දෙවනි වාරේ නීවරණ යටපත් කළා, තුන්වෙනි වාරේ නීවරණ යටපත් කළා. මේ විදිහට පින්වතුනේ නීවරණ නැවත යටපත් කරනකොට
හැබැයි ඒත් ආපහු අර අකුසල විතරක ටික ආපහු නැගෙන්න පුළුවන්. අර නීවරණ නැවත නැවත ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් දැන් ආයේ ඕනේ නැහැ කියලා යමෙක් ඒ වීරිය අත්හරිනවා නම් ඔහුගේ වීරිය සම්පූර්ණ වෙච්ච එකක් නෙවෙයි. එතනදී මේ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ නීවරණ එන වාරයේ නැති කරන්න උත්සාහ කළා. ඒ නැති කරන්න උත්සාහ කළා නැවත ඇති වෙනකොට එකවර නෙවෙයි දසවර නෙවෙයි 100 වර පමණ හරි ඊටත් වැඩි වාර ගානක් හරි ආපහු මේ නීවරණ ඇති වෙලා කුසල් හිත වනසන්න හදනකොට ඒ උපදින අනේක වාරවල ඒ නීවරණ ධර්ම දුරු කරන්න නම් නැවත පින්වත්නි පුරන බලවත් වූම වීරිය පාරමිතාවක් වූමනයි. බලවත් වූම වීරයක් වූමනයි. අන්න ඒ අවස්ථාවට කියනවා පින්වත්නි පරක්කම ධාතු කියලා. පරක්කම ධාතු. කුමනාකාර වශයෙන් හරි මෙන්න මේ කියන විදිහට නැවත පින්වත්නි අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසම කුසල ධර්මයන් සම්පාදනය කිරීම පිණිසම පින්වත්නි වීරය ශ්‍රාවකයාට බලපවත්වන්නට ඕන. ඒ වීරය තමයි පින්වත්නි ඒ වීරය අත්තරින්න නැති වීරයක්. දල්ල පරක්කමෝ දැඩි පරාක්‍රමයක්. පරාක්‍රමයක් කියන්නේ සාමාන්‍ය උත්සාහයකින් සාමාන්‍ය වීරයකින් කරන්න බැරි දේ සිදු කිරීමට ගන්න අධික වූ උත්සාහයට වීරයට කියනවා දල්ල පරක්කම කියලා. පින්වත්නි අනික්කිත්ත දුරෝ ඒ වීර කිරීම පිළිබඳ වූ ප්‍රතිපදාව අත්තරින්න නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. එතකොට බලන්න පින්වත්නි අර ප්‍රධාන වීරය සඳහා අංගවන කාරණාවන් 4ක් අපි කතා කළා. පළවෙනි එක ශ්‍රද්ධාව, දෙවෙනි එක පින්වත්නි රෝග අඩු බව, ඊළඟ එක තමන්ගේ යථා තත්වය සංගවන්නේ නැතිව පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේට හරි එක්ව පිළිවෙත් ගුණ පුරන සත්පුරුෂ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට හරි මේ කාරණා සැලකරන්න ඕන. ඊළඟ එක කිව්වා අත්තරින්න නැති දැඩි බිම තබන්නේ නැති වීරයක් ඒ ශ්‍රාවකයට තියෙන්න ඕන කියලා. අන්තිම කාරණේ කියනවා පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියායනි බේදිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. මේ හටගන්න සියලු දේවල් නැති වෙනවා කියලා දකින්නා වූ මේකට කියන උදයත්ත ගාමිනී පඤ්ඤාව, එහෙමත් නැත්නම් විදර්ශනා ප්‍රඥාව, මෙන්න මේ ප්‍රඥාවෙන් සමන්වාගත වෙන්න ඕන. පින්වත්නි මෙතන හටගත්තු දේවල් පින්වත්නි නැසෙනවා කියලා දකින්න එක ඒ වීරයට උපකාරයක් කියලා කියන්නේ මොකක් නිසාද? පින්වත්නි මේ විදර්ශනා ප්‍රඥාවේදී මේකට කියන උදයව්වේ ඥානය කියලා හට ගැනීම නැතිවීම කියන එක දකින්න. ඒ හට ගැනීම නැතිවීම එහෙමත් නැත්නම් සමුදය වය කියන එක දකින්නේ පින්වත්නි මහා කාල පරාසයක් ඔස්සේ නෙවෙයි. මේ ශ්‍රාවකයා මේක තමා තුළින් දකින්නවා ඊටාම සියුම් කාලයක් මේක තියෙන්නේ කියලා, සූක්ෂම කාලයක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම උපන්දා ඉඳන් අවුරුදු 80ක් ඉන්නවා කියලා. එතකොට ඒ ශ්‍රාවකයා හරියට මේ හට ගැනීම නැතිවීම දැකපු කෙනෙක් නෙවෙයි. එයා හිතුවේ පින්වත්නි 80 වෙනකන් එයා තමයි ඉන්නේ කියලා. හැබැයි මේ ආපහු හොඳට හොයලා බලනකොට පින්වත්නි තථාගත සම්මා සම්බුද්ධ දේශනාවේ තියෙන එකයි යම් ශ්‍රාවකෙක් පින්වත්නි මේ ක්ෂණයක් ගානේ මේක ඇතිවෙවි නැතිවෙවි යනවා කියලා දකිනවා නම්
අන්න ඒ ශ්‍රාවකයා පින්වත්නි විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. හැබැයි ඒක දැනීමක්ම නෙවෙයි. මේ හැම ක්ෂණයකම මේ සියල්ල හටගෙන නිරුද්ධ වෙනවා. එහෙම නැතුව පින්වත්නි ඉපදිලා අවුරුදු 80 දී නිරුද්ධ වෙනව නෙවෙයි. ඒ අවුරුදු 80 ඇතුලේ කී වතාවක් නම් පින්වත්නි මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවද? එතකොට ඒ ලෝකය මොනතරම් ප්‍රියයි මනාපයි කියලා මේ ලෝකේ මිනිස්සු ඇලිලා ගැලිලා බැඳිලා වෙලිලා හිටියත් ඒ ඇලිලා ගැලිලා බැඳිලා වෙලිලා ඉන්න ලෝකය මෙන්න මෙහෙම අනිත්‍යයි, හටගෙන නිරුද්ධ වෙනවා, මොහොතකින් ඇති වෙලා මොහොතෙම නැති වෙලා යනවා. පින්වත්නි ක්ෂණයක් පවතින එකක් කියලා නුවණින් තේරුම් ගන්නකොට වටහා ගන්නකොට පින්වත්නි මේ ශ්‍රාවකයාට තවදුරටත් මේ කාම ලෝකයේ ඇල්මක් නඩත්තුවක් වුවමනා නැහැ. ඒ ශ්‍රාවකයාට ඕන කරන්නේ අධික මාත්‍ර වීරයක් ආරම්භ කරලා පින්වත්නි මේ දුකෙන් නිදහස් වෙන්නයි. එනිසා මේ කාරණා පහ ප්‍රධාන වීර්ය වැඩිම පිණිස අංගවන කාරණා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි එනිසා මේ ප්‍රධාන වීරයන් ඇති කරගන්න මේ දුක් කෙලවර කරගන්න වීරවන්ත ශ්‍රාවකෙක්මයි. එනිසා මේ වීරය පාරමිතාදිය දියුණුවෙන් දියුණුවට පත් කරගන්න අද මේ දේශනාවත් හැම දිනාට උතුම් නිවන පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවට පත් කරනවා. අද මේ ධර්ම දානමේ පින්කමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ රත්නා ප්‍රේමලතා සුරේන්ද්‍ර මහත්මිය සහ ටී.ඒ. පුඤ්ඤවතී මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින්. ඒ පින්වන්ත දෙපළගේ අරමුණු අතරට එක් වෙන්නේ වසර 15කට පෙර පරලොව සැපත් ස්වාමි පුරුෂයා වන පී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහත්මාණන්ටත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ටත් වසර 2කට පෙර පරලොව සැපත් සොහොයුරා වන පාඨශාලාචාර්ය ආනන්ද විමලසේන මහත්මාණන් විනීතා විමලසේන මහත්මිය තුළු සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මේ පින් කුසල් අනුමෝදන් වී භවගාමී ජීවිත සැපවත් වේවා. සසර කෙලවර වූ උතුම් නිර්වාණ සුවය අපට සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. එමෙන්ම සැප්තැම්බර් මාස 2 වන දින ජන්මදිනයේදී ඇති දෙවින් දේවසිරි නාරායන ඇතුළු මුණුබුරන් සහ දූ දරුවන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂ සම්පන්නියත් සැලසේවා. තුනුරුවනේ පිහිට ආශිර්වාදයෙන් අනාගත අභිවෘද්ධිය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. වසර 28කට පෙර පරලොව සැපත් ස්වාමි පුරුෂයා වන වික්ටර් දේවසුරේන්ද්‍ර මහත්මාණන්ට සහ පුතණුවන් වන සමන් දේවසුරේන්ද්‍ර මහත්මාණන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් කුසල් අනුමෝදන් වී භවගාමී ජීවිත සැපවත් වී නිවනින් සැනසීම ලැබේවා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. පින්වත්නි රැස් කරගත් උදාර කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්පෙත් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයත් සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් වූ නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. මෝහක්ඛයෝ නිබ්බානං